අයිබෝවන් තෙරුවන් සරණයි. මම සුරත් චාමර. ඉතින් අපේ අභිධම්ම වැඩසටහනේ ගරු අජන්ත සම්පත් ගුරු පියාණන් මෙතෙක් අපට ඉගෙනු අභිධම්මේ පටිච්ච සමුප්පාදය පිළිබඳව අපි එක එක්කෙනා මේ දහම් කොටස කොහොමද තේරුම් ගත්තේ කියන කාරණය එක් එක්කෙනාට සතිපතා ඉදිරිපත් කරන්න අපේ ගුරුතුමා දැනුම් දුන් ආකාරයට වෛද්‍ය විජේමාන්න මහත්මයා අපේ වැඩසටහන සංවිධානය කරන අය අතරින් එතුමා මට දැනුම් දුන්නා මේ සතියේ එය මට පැවරෙන බව. ඉතින් මේ මොහොතේ මම කල්පනා කරා මම මේ වැඩසටහනට සම්බන්ධ වෙන්නේ රාජකාරී ස්ථානයේ ඉඳන්. ඉතින් මට යම්කිසි සජීවීව Zoom ඔස්සේ මම මේක ඉදිරිපත් කරන වෙලාවේදී මට යම්කිසි බාධා කිරීමක් වුණොත් එය සුදුසු නැති නිසා මම තීරණය කරා මගේ ඉදිරිපත් කිරීම මේ විදිහට කලින් පටිගත කරලා වැඩසටහන වෙලාවේදී එය ඔබ සියලු දෙනාට ෂෙයා කරන්න. ඉතින් මේකට සම්බන්ධයෙන් මම වෛද්‍ය විජේමාන්න මහත්මයාට දැනුම් දීලා ගුරුතුමාගේ අවසරය පැතුවා. ඉතින් ඒ අනුව තමයි මම මේ වැඩසටහන මේ විදිහට ඉදිරිපත් වෙන්නේ. ඉතින් මේතෙක් අප මේ දහම් කොටස අපේ අභිධම්ම වැඩසටහන තුළ අපේ අභිධම්ම පන්තිය තුළ අපේ ගුරු පියාණන් අපට ඉගෙනු ආකාරය අපි එයින් ලබාගත් සුතමේ ඥානය අපි නැවත ආවර්ජනය කරමින් අපි එකිනෙකා මේක කොහොමද මානසිකාර කරේ. එතකොට මම මේක මානසිකාර කරපු ආකාරය මම මේ ඔස්සේ ඉදිරිපත් කරනකොට මම ඒක විශේෂයෙන් තථාගත අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ උපහාර පිණිස ඒ වගේම අපේ ගුරු පියාණන්ට පුණ්‍යානුමෝදනාව පිණිස ඒ වගේම මේ දක්වා මේ ගමනේ ඉන්න උපකාර කර දෙමව්පිය ගුරුවර ඥාති මිත්‍රාදී සියලු දෙනාට ඒ පුණ්‍යානුමෝදනාව කරමින් තමයි මම මගේ ඉදිරිපත් කිරීම කරන්නේ. ඉතින් එතෙන්දි මම ප්‍රධාන කාරණා දෙකක් යටතේ මගේ ඉදිරිපත් කිරීම කරනවා. මේ පටිච්ච සමුප්පාදේ මම මේ විස්තර කිරීමේ පළවෙනි කොටස මම මෙතනට පැමිණීම මේ පටිච්ච සමුප්පාදය පිළිබඳව මේ සුතමේ ඥානය ක්‍රමක්‍රමයෙන් මම වඩාගත් ආකාරයෙන් මගේ දිශාවෙන් මම විස්තර කරනවා. එතන පුද්ගල සංඥාව භාවිතා කරමින් පුද්ගල මට්ටමින් මම ඒ පළවෙනි කොටස විස්තර කරනවා. දෙවෙනි කොටසේ මම පුද්ගල සංඥාව බැහැර කළා ධර්මතා මට්ටමින් මේක විස්තර කරන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් ඒ ඔස්සේ මම මුලින්ම මගේ මේ විෂය පිළිබඳ මේ විෂය කොටස අභිධර්මයේ ගැන කොහොමද දැනුවත් වෙන්නේ කොතනින්ද මම මේක පටන් ගන්නෙ කියලා කල්පනා කරුවා. මුලින්ම මගේ මතකය යන්නේ 80 නැත්නම් 90 දශකවල පාසල් ගිය කාලයට. ඉතින් පාසලේ සහ දහම් පාසලේ විෂය නිර්දේශය තුළ යම් කිසි විදියක හැඳින්වීමක් නැත්නම් යම් මාතෘකාගත මට්ටමින් මේ පටිච්ච සමුප්පාදය ගැන සඳහන් වුණා. ඒකත් මට මතක හැටියට ටිකක් ජ්‍යෙෂ්ඨ පන්තිවලදී තමයි අපිට මේ පටිච්ච සමුප්පාදය ගැන එදා තිබිච්ච විෂය නිර්දේශයන් තුල අහන්න ලැබුණේ. ඉතින් මේ දැනුම අපි සාමාන්‍යයෙන් අපි බෞද්ධ ධර්මය පාසලේදී විෂයක් විදියට අපොස සාමාන්‍ය පෙළ නැත්නම් O level දක්වා ගිහිල්ලා එතනට අපොස සාමාන්‍ය පෙළ විභාගය දක්වා පාසල් විෂය නිර්දේශය තුල ඉගෙන ගත්තා. බෞද්ධ එතනදී බෞද්ධ දහම බුදුදහම ආගමක් විදියට තියෙන පැත්තෙන් තමයි අපිට ගොඩක් තිබුණේ බුද්ධ චරිතය වගේම දහම් කොටස් වල මාතෘකා මට්ටමින් තමයි ඔබ දන්නවා එතනදී ලැබුණේ. නමුත් දහම් පාසල් විෂය නිර්දේශය ඊට වඩා ටිකක් පුළුල්. එතනදී අභිධර්මයේ ඇතැම් කොටස් අපිට මතකයි අපි ඉගෙන ගත්තා. නමුත් පටිච්ච සමුප්පාදය ගැන යම් සඳහන් කිරීමක් තිබුණා. නමුත් ඒක මාතෘකාවක් විදියට ඒ මට්ටමින් තමයි දා දැනගෙන හිටියේ කියන එක පාසල්යේදී මට මුලින්ම කියන්න පුළුවන්. ඒක තමයි පටිච්ච සමුප්පාදයේ මේ ජීවිතේදී මට හමු වෙන ආකාරය මුලින්ම. පස්සේ විශේෂයෙන් මේ උසස් පෙළ කරන සමයේ මම ජීව විද්‍යාව උසස් පෙළට හැදෑරුවේ. ඉතින් උසස් පෙළ කරන සමයේදී මට උවමනාවක්
ඇති වුණා නැත්නම් මෙතෙක් මේ ඉගෙනගත්ත බෞද්ධ දර්ශනය ඒ මොහොතේ අර විද්‍යාත්මක විෂයන් එක්ක ගත කරද්දී මට මේ බෞද්ධ දර්ශනයේ තියෙන මේ විද්‍යාත්මක පැත්ත ගැන ලොකු උනන්දුවක් ඇති වුණා. ඉතින් එතනදී පටිච්චසමුප්පාදය වැනි මේ දේවල් නැත්නම් මාතෘකා වශයෙන් අපි දැනගෙන හිටියේ ගැඹුරු දහම් කරුණු ගැන වැඩි දුරටත් හොයන්න උනන්දුවක් ඒ මොහොතේ ඇති වුණා. ඉතින් ඒ ඇතිවෙච්ච දේ සොයන්න නොයෙක් පොත්පත් බාහිර වශයෙන් කියවුවා. ඉතින් අනිකුත් දහම් සංකල්පත් එක්ක ඉන්න එකක් විදිහට තමයි පටිච්චසමුප්පාදය මගේ ජීවිතේ මුලින්ම තිබුණේ මේ යුගයේ. මගේ මව් අම්මා මේ ඇගේ උසස් පෙළට බෞද්ධ සංස්කෘතිය කරලා තිබුණා උසස් පෙළ විෂයක් විදිහට. ඉතින් ඇයගේ ඒ පිළිබඳ පොත් තිබුණා. එතනදී බෞද්ධ සංස්කෘතිය තුළ ලංකා ඉතිහාසය සහ ඉන්දියානු ඉතිහාසය තුළ බෞද්ධ දර්ශනයෙන් මේ සංස්කෘතිය පෝෂණය වීම ගැන තිවිච්ච එක ග්‍රන්ථයක මේ බෞද්ධ දර්ශනය පිළිබඳ හැඳින්වීමක් වෙනම ඒ ග්‍රන්ථය ලියපු ස්වාමීන් වහන්සේ විසින් ඇතුල් කරලා තිබුණා. ඒතනදී මම මුලින්ම මට මනසට දැක්ක කාරණය තමයි මනසට වඩාත්ම සංවේදී වුණේ මේ බුදුදහමේ බෞද්ධ දර්ශනයේ සම්පූර්ණ හරය පටිච්චසමුප්පාදයේ බව මේ පොතේ විස්තර කරලා තිබුණා. ඒකත් හැඳින්වීම වශයෙන්. අන්න එතනින් මට බුදුදහමේ තියෙන ගැඹුරු දහම් සංකල්ප වලින් පටිච්චසමුප්පාදය ප්‍රධානම සංකල්පය නැත්නම් බුදුදහමේ හරය කියන එක එතනදී මට මුලින්ම මගේ ජීවිතේ මම දැනගත්ත අවස්ථාව. මේක තව ටිකක් උසස් පෙළින් පස්සෙත් මේ මගේ ගවේෂණයක් තිබුණා ආගම් ගැන සහ බෞද්ධ දර්ශනය ගැන. මේ ගවේෂණය ඇතුළේදී මම නැඹුරු වුණා පටිච්චසමුප්පාදය ගැන වඩාත් හොයන්න. එතකොට ඒ අවස්ථාවේදී තමයි ඔය ශාස්ත්‍රීය තවත් ග්‍රන්ථත් එක්ක විශේෂයෙන් ත්‍රිපිටකයේ ඇතැම් කොටස් උදාහරණයක් විදිහට ත්‍රිපිටකයේ ඒ කාලේ මම කියවුව සූත්‍ර පිටකයේ දීඝනිකාය ආදී ඒ නිකාය අතරින් ප්‍රධාන වශයෙන් දීඝනිකාය තමයි කියුවේ. දීඝනිකායේ මුල් සූත්‍රවල අර දීඝනිකායේ දෙවන කොටස මහා වග්ගයේ පළවෙනි සූත්‍රය මහා අපදාන සූත්‍රය වගේ මහා නිදාන සූත්‍රය ආදී මූලික වශයෙන් අධ්‍යයනයක් කරා ඒ කාලේ. මේ උසස් පෙළ කරලා මම රැකියාවේ නිරත වෙන මුල් අවදියේ. ඉතින් එතකොට තමයි අන්න පටිච්චසමුප්පාදයේ තියෙන මේ පිළිවෙල යම් විදියකට අධ්‍යයනය කරේ. ඉතින් අපි මම මුලින්ම දැනගත්ත දේ මම දැන් මේ සටහනකින් මේ විදියට මම ඉදිරිපත් කරනවා. ඒක තමයි අපේ පටිච්චසමුප්පාදයේ දල වශයෙන් සරලව ඉදිරිපත් කරන්නේ මේ පද 12යි යුගල 11ක් විදියට. දැන් අපි මම මේ සටහනට යොමු වෙනවා. හොඳයි අපි මේ සටහනට යොමු වෙමු. ඉතින් අපි පටිච්චසමුප්පාදය කියන මේ චක්‍රයක් විදියට කල්පනා කරොත් මෙහි මූලිකම කාරණය ආරම්භක මූල කාරණය තමයි අවිද්‍යාව විදියට භාග්‍යවතුන් වහන්සේ අපිට දේශනා කරලා තියෙන්නේ. එතකොට අවිද්‍යාව කියන කාරණය ගත්තාම අවිද්‍යාව මූලික වශයෙන් සත්වයා මේ සංසාරේ නැත්තම් සත්වයාට තමන් සිටින ලෝකයක් තිබීම ආදී වශයෙන් මේ සත්වයාට සසරේ නැවත නැවත තමන් ඇති කරවන්න මූලික වෙන ඒ ස්වභාවය. එනම් සංසාරයේ තියෙන දුකට හේතුව දුක නැති කිරීමේ මාර්ගය කියන මේ චතුරාර්ය සත්‍ය නොදැනීම කියන තැනින් මූලික වශයෙන් විස්තර කරන මේ අවිද්‍යාව මේ තිබෙන තාක් සත්වයාට තමන් නැවත නැවතත් උපද්දවන ඒ සත්වයාගේ චිත්තසංතානය තුළ තියෙන මේ යම් විදියක ස්වභාවයක් උච්ච මේ අවිද්‍යාව විසින් නැවතත් ඒ සත්වයාගේ චිත්තසංතානයේ ඔහු මේ අවිද්‍යාව තුලින් කරන දේවල් නිසා ඔහුට උපද්දවනවා හේතු යම් කිසි ආකාරයක ශක්තියක් ඒ චිත්තසංතානියම ගැබ්බෙලා තියෙනවා. ඒවා සංස්කාර විදියට දක්වනවා. මේ ඒ නිසා විද්‍යා පත්‍ය සංඛාරා කියලා කියන්නේ සංස්කාර හේවත් මේ සත්‍යය ඇති කරන්න නැවත ඇති කරන හේතු. එතකොට මේ සංස්කාර මුල් වෙලා සත්වයාට විඥානයක් ලැබෙනවා. සත්වයාට මූලිකව ක්‍රියාත්මක කරන දැනගැනීමක් සත්වයක් ඉන්න බවට එන දැනගැනීමේවත් විඥානය ලැබෙනවා.
එතකොට දැන් මේ කියන්න ඕනේ මේ විස්තර කරන්නේ පොදුවේ පටිච්ච සමුප්පාදයේ ඉදිරිපත් කරපු පද 12 යුගල 11ක් විදියට ඉදිරිපත් වෙන ආකාරය. එතකොට විඥානයේ හේතු වෙලා සත්වයාගේ නාමයත් රූපයත් නැත්තම් සිත පැත්ත ක්‍රියාත්මක වෙන ධර්මතා සමූහයේවත් නාම රූපේ පැත්තේ නැත්තම් ක්‍රියාත්මක වෙන්නේ භෞතික පැත්තෙන් ක්‍රියාත්මක වෙන ධර්මතා සමූහය කියන රූපයත් ලැබෙනවා. ඒ නාම රූප හේතුවෙන් සත්වයාට ස්පර්ශ ආයතන 6 ලැබෙනවා. සලආයතන කියලා හඳුන්වනවා. එතකොට සලආයතන ප්‍රතිලාභයේ සිද්ධ වෙනවා. එතකොට සලආයතන නිසා සත්වයාට සිද්ධ වෙන කාරණේ තමයි ස්පර්ශය නැත්තම් පස්සේ හට ගන්නවා. ඒ සලආයතන ඇස, කන, නාසය, දිව, කය කියන විදිහට සම්මුති වශයෙන් දැනගන්න අභිධර්මයේ පැත්තෙන් චක්කු, සෝත, ගාන, જીවහා, කාය, මන කියන ආකාරයෙන් පනවන මේ සලආයතන ආයත ස්පර්ශ වෙන ධර්මතා රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ, ධම්ම කියන ධර්මතා ස්පර්ශ වීම සිදු වෙනවා. ඉතින් මේ ස්පර්ශ වීම නිසා සත්වයාට වේදනාව හට ගන්නවා. ඒ සම්බන්ධයෙන් සුඛ වේදනා, දුක්ඛ වේදනා, අදුක්ඛම සුඛ වේදනා හට ගන්නවා. එතකොට මේ වේදනා නිසා සත්වයාට ඇලීම් හෝ ගැටීම් වශයෙන් හට ගැනීමක් වෙනවා. අපි ඒක කියනවා සත්වයා ඒවට තණ්හා කිරීමෙන් ඇලීමෙන් තණ්හාවෙන් ඇලෙනවා. ඊට ප්‍රතිවිරුද්ධව ක්‍රියාත්මක වෙන විට ගැටීමෙන් දුරු කරන්න යොමු වෙනවා. ඉතින් ඒ නිසා තණ්හාව කියන ධර්මතාවය ක්‍රියාත්මක වෙනවා. තණ්හාව ක්‍රියාත්මක වීමෙන් මේ සත්‍යය මේවට අල්ලා ගැනීමවත් උපාදානය සිදු කරගන්න. මේ උපාදානය නිසා මේ වේදනාවට ස්පර්ශයට වේදනා ඇති වෙන වේදනාවට තණ්හා කිරීමෙන් උපාදානය ඇති කර ගැනීමෙන් සත්වයා අර කියපු මේක සිද්ධ වෙන්නේ අවිද්‍යාව නිසා අර සංස්කාර විදියට කියපු කර්ම භව කර්ම ක්‍රියා වශයෙන් උප්පත්තියක් එහෙම නැත්නම් ප්‍රතිසන්දියක් ලබා දෙන්නත් ඒ ප්‍රතිසන්දියට පස්සේ ප්‍රවෘත්ති විදියට විපාක දෙන්නත් කර්ම භව සකස් කරගන්න උප්පත්ති භව හෝ ප්‍රවෘත්ති භව ආකාරයට කර්ම භව. එතකොට මේකම තමයි අර ඉස්සෙල්ලා කිව්වේ සංස්කාර විදියට සිද්ධ කරන්නේ. නිසා මේ අවිද්‍යාව නිසා මේ සංස්කාර ඇති කර ගැනීමම සමාන වෙනවා. මේම තමයි සිද්ධ වෙන්නේ මේ උපාදානය නිසා භවය හට ගැනීම කියන කාරණේ. ඉතින් ඇත්තටම මෙතනදී මෙන්න මේ චක්‍රයේ මෙන්න මේ කාරණයයි මේ යුගලයයි ගත්තාම මේ දෙක සමානයි. මෙන්න මෙතනින් මේ චක්‍රය සම්පූර්ණ වෙනවයි කියලා කියන්න පුළුවන්. එතකොට මේකේ අනිත් කාරණය වෙන මේ භවය හට ගන්නවත් එක්කම ඒ නිසා මොකද්ද වෙන්නේ? ජාති, ජරා, මරණ ආදී වශයෙන් දුක්ඛ සත්වයා ලක් වෙනවා. ඉතින් මූලික වශයෙන් අපිට සත්වයා කියන කාරණේ අපිට දැක ගන්න පුළුවන් සත්වයක් කියලා අපි දකින්නේ මෙන්න මේ සංසිද්ධිය. මේ ටික අපිට හසු වෙන ටික. එතකොට බුදු කෙනෙක් ලෝකයට පහළ වෙලා තථාගත ධර්ම දේශනා කරමින් මේ පටිච්ච සමුප්පාදයේ චක්‍රය දේශනා කිරීමෙන් අපිට මේ පෙනෙන සත්වයාගේ අපිට නොපෙනෙන දේ තමයි මේ ඉදිරිපත් කරේ. ඉතින් අපිට පෙනෙන කොටස මේ අපිට නොපෙනෙන තථාගතයන් වහන්සේ කෙනෙක් දේශනා කිරීමෙන් පසු සුත්තමේ වශයෙන් අපි දැනගෙන පසුව අවබෝධ ඥානයට ඇති කරගන්නා දේ තමයි මේ පටිච්ච සමුප්පාද අවබෝධය. සත්වයා විදිහට ලෝකයේ දකින්න මේ දේ මේක එක්තරා විදිහකට අපිට මේ සම්මුති පැත්තත් කතා කරන්න පුළුවන්. මේක තමයි පරමාර්ථ වශයෙන් මේ සත්වයාගේ යථාර්ථය. එහෙනම් මෙතන පෙනෙන දේ, ඒ වගේම ලෝකයේ නොපෙනෙන දේ, ලෝකයට එළිදරව් වීමෙන් පසු විද්‍යාමාන වෙන දේ, ඒ විද්‍යාමාන වීම තුළ නිරෝධයට යන දේ විදියට අපිට මේ විදියට මූලික වශයෙන් මේ පද 12කින් සහ යුගල් 11කින් දක්වපු පටිච්ච සමුප්පාද චක්‍රය හඳුනා ගන්න පුළුවන්.
දැන් ඒ විදිහට අවබෝධ කරගත්ත මූලික අවබෝධයක් ඇති කරගත්ත පටිච්ච සමුප්පාදය ඊන් පස්සේ මම මගේ ගවේෂණයේ තව අවුරුදු ගණනක් තිස්සේ මම කරා රැකියාවේ දෙන අතරතුර මගේ කටයුතු ජීවිතේ පෞද්ගලික කටයුතු වෙන අතරේ මේ ගවේෂණය අතහැරියේ නෑ මම. ඒ ගවේෂණයේ දිගටම වුණා. ඒ තුල මම තව වැඩි වැඩියෙන් දහම් පොත් කියවන්න නොයෙක් ශාස්ත්‍රීය ග්‍රන්ථවල කියවන්න මම යොමු වුණා. මොකද මට රැකියාව කරන ස්ථානයටත් එවැනි ශාස්ත්‍රීය ග්‍රන්ථ ලබා ගන්න පුළුවන් මූලාශ්‍ර අගනුවර මම රැකියාව කරන තැනට මට පහසුවෙන් හැකියාව තිබුණා ඒ ස්ථානය ඇසුරු කරන්න. ඉතින් ඒ නිසා මම කොළඹ මහජන පුස්තකාලයේ වගේම ගුණසේන ප්‍රධාන ශාඛාව කොළඹ ඒ වගේම මම සේවය කර සේවා ස්ථානයේ පොලිස් මූලස්ථානයේ විතර සිවිල් නිලධාරියෙක් විදිහට මම සේවය කරද්දී ඒ පොලිස් පුස්තකාලයත් ඉතාම වැදගත් අංශ තිබුණා. මට ලොකු වාසනාවක් තිබුණා මේ විදිහට ශාස්ත්‍රීය ග්‍රන්ථ රැසක් අධ්‍යයනය කරන්න. ඉතින් එතනදී මම අර සමහර ග්‍රන්ථ මම ගෙදර ගෙනෙල්ලා මිලදී අරන් ගුණසේන පොත් මැදුරේ මිලදී අරන් විශාල ග්‍රන්ථ ප්‍රමාණයක් ඇතැම් විට ගෙදරින් පවා දොස් අහනවා මේ වැටුපෙන් ලොකු මුදල් වියදම් කර කර සමහර වෙලාවට පොත් රැගෙන ඒම ගැන. ඉතින් එහෙමත් කාලයක් තිබුණා. ඉතින් විසුද්ධි මාර්ගයේ මේ පටිච්ච සමුප්පාදයේ යම් විදිහකට අධ්‍යයනය කරන්න ලැබුණා. විසුද්ධි මාර්ගයේ අර කලින් මම අර දැනගත්ත මූලික කාරණේ දැන් ඉදිරිපත් කරපු පටිච්ච සමුප්පාදයේ විසුද්ධි මාර්ගය තුල තවදුරටත් විස්තර කිරීම තිබුණා. ඒකත් යම් දුරකට අධ්‍යයනය කරා. ඉතින් මේ අධ්‍යයනයන් අතරේ තවත් මේ යද්දී නොයෙක් ගිහි සහ පැවිදි පාර්ශවයන් පටිච්ච සමුප්පාදයේ මේ මූලික වශයෙන් බෞද්ධ දර්ශනයේ විස්තර කරපු මේ සත්‍යය සංසාරේ නැවත නැවත ඇතිවීම කියන කාරණය කියන මූලික සංකල්පයට ප්‍රතිවිරුද්ධව ඇතැම් ගිහි සහ පැවිදි අයත් උතුම් පැවිදි පක්ෂයේ ස්වාමීන් වහන්සේලාත් ඇතැම් අය මේ මූලික කාරණාවේ පිට ගිහිල්ලා වෙනත් ආකාරයකට මේකට යම් විස්තර කිරීම කරනවත් මට මගේ ගවේෂණය තුළ මට හමු වුණා. දැන් උදාහරණයක් විදිහට ගල් කිස්සේ හිටියා යම් කිසි විදිහක ශාස්ත්‍රීය පරිශීලන කරන මහත්මයෙක්. එතුමා මේ පටිච්ච සමුප්පාදය ඇතුළෙන් ග්‍රන්ථ පවා ලියලා තිබුණා. ඒ ග්‍රන්ථ මටත් කියවන්න ලැබුණා. එතනදී පටිච්ච සමුප්පාදයේ මේ එක ජීවිතයක මේ ජීවිතයේ සිදුවෙන යම් කිසි විදිහක මනෝමය සිතිවිලි වල වෙනස් වීමේ ක්‍රියාවලියක් විදිහට විස්තර කරලා තිබුණේ. අර මේ ජීවිතය තමයි යථාර්ථය කියලා විතරක් පෙන්නේ. මේ ජීවිතය ගැන විතරක් හිතන තැනකින් තමයි පටිච්ච සමුප්පාදය විස්තර කරලා තිබුණේ. ඒක අර ওই විදිහේ මතිමතාන්තරවල එක කාරණයක්. එතකොට තවත් විදිහක් තමයි මේක මේ ජීවිතේටම සීමා කරලා ඉදිරිපත් කිරීම වගේම මේ සත්‍යයේ භව ගමනට සම්බන්ධයෙන් පටිච්ච සමුප්පාදය ඉදිරිපත් කරනකොට එතනදී තවත් මූලික තේට වෙනස් විදිහට මේ පටිච්ච සමුප්පාදයේ ඉදිරිපත් කිරීම තිබුණා. ඉතින් දැන් මේවා මම දැනගත්ත මූලික පටිච්ච සමුප්පාද දර්ශනයයි ඊට එරෙහිව යන ඇතැම් මතිමතාන්තර යම් අය ඒක සීමිත සුළු පිරිසක් තමයි එවැනි මතිමතාන්තරවල හිටියේ. ඕන්නේ ඉදිරිපත් කරලා තිබුණා. ඒවත් කියවන්න ලැබුණා. එතකොට මට කල්පනාවට ආවේ මේ ඔක්කොම ගලා දැන් අතීතයේ තිබිච්ච මේ ත්‍රිපිටකයේ ගතව විසුද්ධි මාර්ගය වැනි පැරණි ග්‍රන්ථවල ඉදිරිපත් කරපු මේ පටිච්ච සමුප්පාදයද නැත්නම් මේ නව වශයෙන් මේ අලුත් කාලේ අලුත් යුගයේ ඇතැම් අය විසින් ඉදිරිපත් කරපු මේ සංශෝධිත මතයන්ද මොනවද මේකෙන් අපි ගන්න ඕන නිවැරදි දේ කියන ගැටලුව මට ආවා. එතෙන්දී මට මගේ පුද්ගලිකව මගේ ඉවකින් වගේ මට මනසට මානසිකාර වෙච්ච දේ තමයි මේ ජීවිතේ විතරක් නම් අපිට තියෙන්නේ සත්වයාට තියෙන්නේ ඒ ජීවිතේට යම්කිසි නිර්මාණ
භාග්‍යවතුන් වහන්සේ බුදුරජාණන් වහන්සේ බුද්ධත්වයේ ලැබලා ජීවිතය ගැන යම් අවබෝධයක් ලැබලා ඒ අවබෝධය විස්තර කරන්න නම් පටිච්ච සමුප්පාදය ඉදිරිපත් කරේ. ඒක මේ ජීවිතයේ තියෙන යම් කිසි විදියකට දුක නැති කර ගැනීම ආදීට භාවයන් වෙනස් කර ගැනීමක් නම් ඒ කරේ කියලා දීලා තියෙන්නේ. මේ ජීවිතේ විතරක් නම් මේ අදාළ මේ භාග්‍යවතුන් වහන්සේ වේවා උන්වහන්සේගේ මාර්ගය අනුගමනය කරපු බුද්ධ ශ්‍රාවකයන් මෙච්චර මහන්සි වෙලා මෙච්චර වීරය කළා මෙච්චර දුක්ඛම් කටළු විඳගෙන මේ ධර්මයේ සාක්ෂාත් කරන්න ඇයි වෙහෙසුනේ කියන කාරණේ මගේ පැත්තෙන් මට ආව අදහසක්. තියෙන්නේ මේ ජීවිතේ විතරක් නම් විද්‍යාත්මකව ගන්න පුළුවන්. අනිත් දේවල් ගැන නැතුව මේ ජීවිතේට විතරක් කියපු විද්‍යාවක් නම් එච්චර වෙහසක් උන්වහන්සේලා ගත්තේ ඇයි කියන ප්‍රශ්නය මට පැන නැග්ගා. ඉතින් ඒ වගේම මේකේ හැම වෙලාවෙම එතනදී අපිට නොපෙනෙච්ච දැන් සත්වයක් ඉන්න බව අපිට පේනවා. ඒ වගේම සත්වයකගේ ඒ ඇතිවීම පිළිබඳ මෙතන අපිට නොපෙනෙන process එකක් තියෙනවායි කියන එක, අපිට හසු නොවන අපේ නුවණට හසු නොවන process එකක් තියෙනවායි කියන එක මට හිතිච්ච කාරණයක්. ඉතින් මේ නිසා වගේම පුනර්භවය ගැන තිබිච්ච විද්‍යාත්මක පරීක්ෂණ ගැන මම කියවලා තිබුණා. ලෝකයේ තිබිච්ච ඇතැම් විශ්වවිද්‍යාල වලින් කරපු පරීක්ෂණ වගේම ඔය එඩ්ගා කේසි වගේ තනි පුද්ගලයන්ගේ විශේෂ ඉදිරිපත් කිරීම ආදී ඒවා විද්‍යාත්මකව තහවුරු කරපු දේවල් වලින් මේ පුනරුත්පත්තිය ගැන පුනර්භවය ගැන තිබිච්ච විද්‍යාත්මක පැතිකඩකුත් ලෝකේ තියෙන බව දැන මට කියවලා තිබ්බ නිසා මගේ පැත්තෙන් මට තිබුණේ මේ මතිමතාන්තර නෙමෙයි ඇත්තටම ත්‍රිපිටකගතව අපේ පැරණි දහම් ග්‍රන්ථ විසුද්ධි මාර්ගය වැනි ඒ ග්‍රන්ථ වලින් ඉදිරිපත් කරපු ඒ පැවතගෙන ආව පටිච්ච සමුප්පාද ක්‍රමයම තමයි නිවැරදි එක කියන එක. ඒක ජීවිතේ සත්වයාගේ නැත්නම් අපේ මනුෂ්‍ය ජීවිතේ අපේ මේ භවයකට විතරක් සීමා වෙච්ච එකක් නෙවෙයි. ඒක යම් කිසි විදිහකට පෙර සහ අපි දැන් කරන දේ අනුව අනාගතයේ අපිට ලැබෙන පිළිවෙලට මේ සංසාර ගමනක් හැදිලා තියෙන මේ සංසාරයක් තියෙනවායි කියන එක ඒ තැනින් මගේ අදහස තිබුණා මට. නමුත් මම මේ දැනගෙන හිටිය ඒ මූලික දේ හරියටම මට ඒ process එක මේ පටිච්ච සමුප්පාද ගැන දැනගන්න ලැබුණේ මම ඒ අධ්‍යයනයේ මගේ දිගටම ගියා. මම ලංකාවේ ඉන්නකම් ඉතින් රජයේ සේවයෙන් මම නිවාඩු අරගෙන විදේශ සේවයට ආවයින් පස්සේ මම මේ දහම් කරුණු ගැන වඩාත් අධ්‍යයනය කරන්න යොමු වුණා. අන්න එතනදී තමයි මුලින්ම මම අර රේරුකාණේ චන්දවිමල අතිපූජ්‍ය නාහිමියන් වහන්සේගේ පොත් රැගෙන ඇවිල්ලා මෙහෙදිත් ඒවා ඩවුන්ලෝඩ් කරගෙන පොත් රැගෙනත් ආවා. මම ඒ වගේම අන්තර්ජාලයෙන් ඩවුන්ලෝඩ් කරගෙන අධ්‍යයනය කරා. ඊට පස්සේ ත්‍රිපිටකයත් අධ්‍යයනය කරා. ඊට අමතරව පසුව YouTube එකේ පූජ්‍ය තිත්තගල්ලේ ආනන්ද සිරි ස්වාමීන් වහන්සේගේ අභිධර්ම වැඩසටහන බැලුවා. එතනදී උන්වහන්සේටත් අභිධර්මයට මඟ පෙන්වපු අපේ වර්තමාන ගුරු පියාණන් වන අජන්ත සම්පත් ගරු මැතිතුමන්ගේ වැඩසටහන් වලටත් යොමු වුණා අර වැඩසටහන හරහා. ඉතින් ඒ වැඩසටහන හරහා ගිහිල්ලා පස්සේ එතුමාගේ මේ Zoom පන්තියේ සජීවීව මේ කොරෝනා සමය ආරම්භ වීමත් එක්කම ඒ වැඩසටහනට සහභාගී වෙලා එතනදී තමයි මේ කියද කරුණු ටික මේ පටිච්ච සමුප්පාදය කුමක්ද යන්න හරියටම නිසැකව සැකහැර දැනගෙන හරියටම මේ නිවැරදි සුතමේ ඥානය ලබා ගන්න. ඒ නිවැරදි සුතමේ ඥානය හරහා යම් කිසි විදියක ඒක අන්‍ය ඥානයකින් මේ කාරණා වටහා ගන්නත් කියන තැනට ආවේ අන්නේ හිමයි. ඉතින් දැන් ඊළඟට මම විස්තර කරන්නේ මම මගේ පැත්තෙන් සම්මුතියට මම ගැන කතා කරලා මේ පටිච්චසමුප්පාදය මම විස්තර කරගත්ත ආකාරය මම ඉදිරිපත් කරේ. දැන් මම එනවා මගේ වැඩසටහනේ දෙවෙනි කොටසට. මම එතෙන්දී නැවතත් මේ පෙර සටහනම ඇසුරු කරගෙන මම මේ පටිච්චසමුප්පාදයේ ධර්මතා වශයෙන් මම ඉදිරිපත් කරනවා ඔබට. මම ඒ මානසිකාරක
කළ ආකාරය නැත්නම් ඒ වටහාගත් ආකාරය. අපි දැන් නැවතත් මේ සටහනට යමුයි. හොඳයි, දැන් ආයිත් අපි මේ සටහනම ඇසුරු කරොත් අපිට මේ පටිච්ච සමුප්පාදය ගුරුතුමාගෙන් ඉගෙන ගන්නකොට මේ තිබිච්ච මූලික දැනුම මේ විදිහට සංවර්ධනය වුණා. එකක් තමයි රූප පරමාර්ථ සහ නාම පරමාර්ථ. දැන් මේ කතා කරන්නේ ගුරුතුමාගේ සූම් පන්තියට කලින් එතුමාගේ අර පරමාර්ථ ලෝකය අභිධම්ම වැඩසටහන යටතේ YouTube ඔස්සේ ඒක තමයි මම ගැඹුරින් අධ්‍යයනය කළේ. එතෙන්දී මේ පටිච්ච සමුප්පාදයේ ස්වභාවයන් දෙකක් අපි අභිධර්මයේ පිළිවෙලින් රූප පරමාර්ථ නාම පරමාර්ථ ඉගෙන ගැනීමෙන් පසු පටිච්ච සමුප්පාදයේ කොටසට යන්නේ එම වැඩසටහනේ. එතෙන්දී සිතිවිල්ලක පටිච්ච සමුප්පාදය එක සිතිවිල්ලක් පදනම් කරගෙන ඒකේ පටිච්ච සමුප්පාදයේ විදියට දක්වනවා ඉදපච්චතා පටිච්ච සමුප්පාදය නැත්නම් ඒක චිත්තක්ෂණික පටිච්ච සමුප්පාදයේ විදියට මේ පටිච්ච සමුප්පාදය ආකාර බෞද්ධ දර්ශනයේ පටිච්ච සමුප්පාද ආකාර දෙකක් තියෙනවා. එකක් තමයි ඒක චිත්තක්ෂණික පටිච්ච සමුප්පාදය, ඒ වගේම නානා චිත්තක්ෂණික පටිච්ච සමුප්පාදය. පටිච්ච සමුප්පාදය. ඉතින් මේකටම ඉදපච්චයා පටිච්ච සමුප්පාදය කියලත් පටිච්ච සමුප්පාදය කියලත් නම් කරනවා. අපි ඒක චිත්තක්ෂණික පටිච්ච සමුප්පාදයේදී කතා කරන්නේ එක සිතිවිල්ලක පහළ වෙනකොටම ඒ සිතිවිල්ල තුලම වෙන ප්‍රොසෙස් එකක් තියෙනවා. ඒ සිතිවිල්ල හට ගැනීමත් එක්ක පෙරහා පසු නොවි. ඉතින් හරිම සියුම් මේ තැන. එතන අභිධර්මයේ සිත් පෙළ නාම ධර්ම ටික නාම පරමාර්ථ ධර්ම හදාරලා චිත්ත චෛතසික විදියට ඊළඟට චිත්ත වීති ඉගෙනගෙන එතනින් එහාට ගිහින් තමයි හරියට මේ ඒක චිත්තක්ෂණික පටිච්ච සමුප්පාදය ගැන වැටහීමක් එන්නේ. නානා චිත්තක්ෂණික පටිච්ච සමුප්පාදය ගත්තොත් එතෙන්දී මූලික වශයෙන් වර්තමාන භවයේ කාලයේ පදනම් කරගෙන වර්තමාන භවයට ඒ වගේම සංසාර ගමනම පදනම් කරගෙන සංසාරික වශයෙන් කියන ආකාර දෙකෙන්ම නානා චිත්තක්ෂණික පටිච්ච සමුප්පාදය අපිට දැක ගන්න පුළුවන්. දැන් අපි මේ පටිච්ච සමුප්පාදයේ ගත්තොත් එහෙම අපි මෙතෙක් පටිච්ච සමුප්පාදයේ කතා කරපු ඒ කාරණා ටිකත් මෙහෙම ගත්තොත් එහෙම අපි පටිච්ච සමුප්පාදයේ මූලික කරුණු විදියට අපි හඳුනාගත්තේ දැනට අපි ගත්ත පද 12. ඊළඟට අපි ගත්තා යුගල් 11ක් විදියට ඒක ඉදිරිපත් කිරීම. දැන් අපි ගියොත් මේ ඉදිරිපත් කිරීම තුළ මෙතන ඊළඟ කාරණේ විදියට අපිට මේකේ වට්ට කියන තැන ඉදිරිපත් කරනවා. රේරුකාණී චන්දවිමල හිමියන්ගේ පටිච්ච සමුප්පාද විවරණය පොත ගත්තත් ඒකේ මේ වට්ට කියන කාරණේ ගැන කතා කරනවා. ඒක තමයි කර්ම වට්ටය, ක්ලේශ වට්ටය, කර්ම වට්ටය, විපාක වට්ටය කියන වට්ට තුනකින් මේ පද 12 තුල මේ වට්ට තුන ගැබ් වෙලා තියෙනවා. ඒ නිසා මේක පටිච්ච සමුප්පාදයත් ත්‍රිපරිවට්ට තුනකින් යුක්ත පද 12 ද්වාදසාකාරං ත්‍රිපරිවට්ට ද්වාදසාකාරං විදියටත් පටිච්ච සමුප්පාදය විස්තර කරනවා. මේ ඒකම ඔබ චතුරාර්ය සත්‍ය පිළිබඳව අධ්‍යයනය කරොත් චතුරාර්ය සත්‍යයටත් එක් සත්‍යයට වට්ට තුන බැගින් ඒකත් ත්‍රිපරිවට්ට ද්වාදසාකාරං චතුරාර්ය සත්‍ය හතරට වට්ට තුන වරක් 4 12 කියන තැනින් ගන්න පුළුවන්කමක් තියෙනවා. ඉතින් මේ දෙකෙන් අපිට මේ දෙකේ සම්බන්ධයක් පේනවා. පටිච්ච සමුප්පාදයේම චතුරාර්ය සත්‍යයම ව්‍යුත්පන්න කරලා නැත්නම් පටිච්ච සමුප්පාදයෙන්ම චතුරාර්ය සත්‍ය ව්‍යුත්පන්න කරලා පෙන්වන්න පුළුවන් කියන කාරණේ. ඉතින් අපි බැලුවොත් එimhe කර්ම වට්ටය කියන්නේ
ඇත්තටම ක්ලේශ වට්ටය අපි මුලින්ම ගන්න ඕනේ. ඒතකොට ක්ලේශ වට්ටය කියලා කියන්නේ ඇත්තටම කෙලෙස් විදියට සත්වයා තුළ පැවතිච්ච මේ අවිද්‍යාවේ ඉඳලා ඒ වටය ක්ලේශ වට්ටේ විදියට කර්ම වට්ටේ විදියට දැන් මේ සත්වයා මේ ස්පර්ශයේ ඇතිවන වේදනාවට තණ්හා කිරීම කියන තැනදී කර්ම වට්ටේ විදියට එහි ප්‍රතිඵල විදියට විපාක වට්ටේ විදියට මේ නැවතත් මේ දේවල්ම ඇතිවීම. ඒ ඇතිවීම නිසා නැවත මේ ජාති ජරා මරණ දුක් වලට ලක්වීම විපාක වට්ටේ විදියටත් වට්ට තුනකින් මේ කාරණය දක්වනවා. කොහොම වුණත් අපි මේ මූලික කරුණු සමුදාය මේ ඒක චිත්තක්ෂණ පටිච්ච සමුප්පාදයේ පැත්තෙන් අපි මුලින්ම කල්පනා කරොත් එක සිතිවිල්ලක් හට ගන්නකොට ඒ සිතිවිල්ල හට ගන්න අවස්ථාවේම ඒ සිතිවිල්ල හටගන්න අවිද්‍යාව මූලික කරගෙන පෘථග්ජන සත්වයෙකුගේ නම් අවිද්‍යාව මූලික කරගෙන ඒ සිතිවිල්ල හට ගන්නකොටම ඒ සිතිවිල්ල තුළ මේ අවිද්‍යාව හට ගන්නකොටම පෙරපසු නොවි සංස්කාර ඇතිවීම එතනින්ම ඒ සිතිවිල්ලේ අරමුණ ආරම්මණය ගැනීම ඒ වගේම ඒ ඊට අනුරූපව නාම රූප සකස් වීම ඒ අනුවම මේ සලආයතනයන්ගේ ක්‍රියාත්මක වීමක් ඒ තුල මේ සලආයතන කිව්වම් දැන් සිතිවිල්ලක් ගත්තොත් ඒක මනෝමය අරමුණක් විතරක් නා සලආයතන ඔක්කොම අදාළ වෙන්නේ නැහැ මේ එක මොහොතට. එතෙන්දී ඇතිවෙන ඒ එක සිතිවිල්ලට මනෝද්වාරය කියන ආයතනය තමයි ක්‍රියාත්මක වෙන්නේ. එතෙන්දී ඊට අදාළ ස්පර්ශයට ඇතිවෙන වේදනා ඒ ස්වභාවයට තණ්හා කිරීමෙන් උපාදානිය ඇති කරලා භවයක් ඇති කර ගැනීම. පෘථග්ජන අවිද්‍යාව සහගත එක සිතිවිල්ලක පටිච්ච සමුප්පාදයේ විදියට සකස් වීම තමයි එක සිතිවිල්ලක පටිච්ච සමුප්පාදය. දැන් එතෙන්දී ඒ සිතිවිල්ලට අදාළව ඇති කරන උප්පත්තිය කර්ම ප්‍රවෘත්ති භවයක් නිර්මාණය වෙනවා. ඒ හැම සිතිවිල්ලකම එතෙන්දී ඒ සිතිවිල්ල අපි ගන්න ඕනේ පෘථග්ජන ස්වභාවයේ කුසල් හෝ අකුසල් සිතිවිල්ලක් විදියට අපිට මේක ගන්න පුළුවන්. එක සිතිවිල්ලක ඇතිවන පටිච්ච සමුප්පාදය. එතකොට ඒක ලෝකෝත්තර පැත්තට ගියොත් මෙතෙන්දී වෙන්නේ නිරෝධයක්. ඉතින් අපි ඒ ගැන ඉදිරියට පොඩ්ඩක් ඉස්සරහට කතා කරමු. එක සිතිවිල්ලක් සම්බන්ධයෙන් වෙන මේ පටිච්ච සමුප්පාදයේ ඊට පස්සේ නානා චිත්තක්ෂණික පැත්තට යන විට මේ පටිච්ච සමුප්පාදයේ තව මූලික ආකාර කිහිපයක් අපට ඇති වෙනවා. එකක් තමයි අවිද්‍යාව මුල් කරගෙන තියෙනකම් මේ පටිච්ච සමුප්පාදය විදියට අපි ගත්තොත් එහෙම අවිද්‍යාව මුල් කරගත් පටිච්ච සමුප්පාදය අවිද්‍යා මූලික පටිච්ච සමුප්පාදය කියලා කියන්න පුළුවන්. එතකොට ඒ සිතිවිල්ල අවිද්‍යාව අඩු වෙන පැත්තට ගිහිල්ලා ඒක කුසල පැත්තට කුසල් ඉදිරිපත් වෙලා වෙන සිද්ධියක් නම් පටිච්ච සමුප්පාදයක් නම් ඒක කුසල මූලික පටිච්ච සමුප්පාදයේ විදියට දක්වන්න පුළුවන්. එතකොට මේකේ තවත් පටිච්ච සමුප්පාද ආකාරයක් තියෙනවා. මේකේ නිරෝධයට යන්න. අවිද්‍යාව සම්පූර්ණයෙන් නැති වුණාට පස්සේ මේවායේ සිදුවන්නේ නිරෝධයක්. ඉතින් ඒ නිසා ඒ විදියට කතා කරොත් ඒක මේ පටිච්ච සමුප්පාද ක්‍රම වලින් වෙනස් වෙලා ඒක අභිධර්ම පිටකයටම විශේෂ වෙච්ච පටිච්ච සමුප්පාද ක්‍රමයක් විදියට කතා කරන අව්‍යාකෘත පටිච්ච සමුප්පාදේ අව්‍යාකෘත පටිච්ච සමුප්පාදේ කියලා දක්වනවා. ඉතින් අපි දැන් මේකේ ඒක චිත්තක්ෂණික පටිච්ච සමුප්පාදයේ අවිද්‍යා මූලික පැත්තත් ඒ වගේම අවිද්‍යාව අඩු වෙන විදිහට ගත්තොත් කුසල මූලික පටිච්ච සමුප්පාදයේ විදිහට කතා කරන්න පුළුවන්. දැන් අපි බලුවොත් මේ අපේ පටිච්ච සමුප්පාද පිළිබඳ දර්ශනය තුල මම හිතන්නේ මේ මෙතෙක් විස්තර කර කාරණා වලින් දැන් දර්ශනය තවත් පැහැදිලි. අපි ඊළඟට මේකේ තව
යනවා නානා චිත්තක්ෂණික විදියට. සිතිවිලි ගණනකින් සිදුවෙන පටිච්ච සමුප්පාදය. මේක හරි සංකීර්ණයි. අපි මේ සත්‍යයේ එක සිතිවිල්ලක පටිච්ච සමුප්පාදය ගැන අපිට අදහසක් ඇති කරගන්න පුළුවන්. ඉදපච්චය පටිච්ච සමුප්පාදය. සිතිවිලි සමූහයක් වෙන පටිච්ච සමුප්පාදය එක මොහොතක නෙවෙයි. සත්වයාගේ ජීවිතේ එක මොහොතක වෙන්න පුළුවන්. ඒ මොහොතක එන සිතිවිලි ගණනක වෙන්න පුළුවන්. නැත්නම් සත්වයාගේ ජීවිතේ යම් එක අවස්ථාවක් තුළ යම් ක්‍රියාවක් විදියට අරගෙන එතෙන්දී ඇති වෙන කරගන්න පටිච්ච සමුප්පාදය වෙන්න පුළුවන්. ඊළඟට සත්වයාගේ වර්තමානයේ ඉඳලා ඊළඟ භවයට සකස් වෙන පටිච්ච සමුප්පාදයේදී අපිට කාලය තමයි ඊළඟට මේ නානා චිත්තක්ෂණික පටිච්ච සමුප්පාදයේදී වැදගත් වෙන්නේ. එතෙන්දී මෙතනට කාලය කියන එක සාපේක්ෂ වශයෙන් මේ පෙන්වන්න මේ භව අතර වෙනස පෙන්වන්න කාලය මෙතනට ඇතුල් වෙනවා. ඒක නිසා මෙතන ඉඳලා ඉදිපච්චතාව පටිච්ච සමුප්පාදයෙන් පස්සේ මෙන්න මේ දේවල් පටිච්ච සමුප්පාදයට එකතු වෙනවා. ඥානා චිත්තක්ෂණික පටිච්ච සමුප්පාදය පෙන්වන්න කාලය භාවිතා කරනවා. එතකොට කාලය එකතු වෙනකොට මේ සත්වයාගේ වර්තමානයේ සත්වයාට පහළ වෙලා තියෙන මේ විඥානය නිසා හටගත්ත නාම රූප සලආයතන ස්පර්ශය වේදනා ඇතිවීම නිසා සත්වයා විසින් තණ්හා උපාදාන භව වශයෙන් වර්තමානයේ මේ තිබෙන ටිකට මේ දේ ඇති කිරීමෙන් අනාගතයට ප්‍රතිඵල හැදීමක් කරනවා. එතකොට අපි සත්වයාගේ වර්තමානයේ භවය ගැන සලකලා අනාගත භවයට හේතු සකස් කිරීමේ තැනින් දක්වන්නත් පුළුවන්. ඒ වගේම සත්වයාගේ පෙර භවයේ මෙතෙන්ට සම්බන්ධ කරගත්තොත් අතීත වර්තමාන අනාගත කියන භව තුනම මේකට එකතු කරගත්තොත් මේ කාලය කියන එකත් එක්ක මෙතෙන්දි සත්වයාගේ අතීතයේ තිබිච්ච අවිද්‍යාව නිසා ඇති කරගත්ත හේතු. එතකොට මේ අතීත හේතු ටික වර්තමාන ඵල විදියට විඥාන නාම රූප සලආයතන ස්පර්ශ වේදනා කියන ටික වර්තමානයේ ඇති කරගෙන තියෙන ප්‍රතිඵල විදියට දක්වන්න පුළුවන්. ඊළඟට වර්තමානයේ හේතු යෙදෙනවා තණ්හාව උපාදාන භව විදියට. මේ වර්තමාන මේ හේතු ටික නිසා අනාගත ඵල සකස් වීමක් සිද්ධ වෙනවා. ඒ මෙතෙන්ට කාලය කියන සංකල්පය එකතු කරගන්න ගැනීමෙන් පස්සේ කියන්නේ සාපේක්ෂව දැක්වීමෙන් කාලය එකතු කරගෙන මේක භව අතර සිද්ධියක් විදියට දැක්වීමෙන් අතීත භවය වර්තමාන භවය අනාගත භවය මේ විදිහට එකතු කර ගැනීමෙන් පටිච්ච සමුප්පාදයේ කාලයට අනුරූපව විස්තර කරන්න හැකි වෙනවා. මේක මිලින්ද ප්‍රශ්නේදීත් මට හම්බ වෙලා තියෙනවා මේ විදිහට පටිච්ච සමුප්පාදයේ දැක්වීම. දැන් ඊළඟට අපිට මෙතෙන්ට එකතු වෙන කාරණේ තමයි මේ අතර පේන මේ පේන්න ගන්න සංදි තුන. දැන් අපි කිව්වා අතීත හේතු වර්තමාන ඵල. එතකොට ඒ දෙක අතරේ හේතු ඵල සංදියක් නිර්මාණය වෙලා තියෙනවා. මෙන්න මේ වර්තමාන හේතු වර්තමාන ඵල මෙතෙන්දී අනාගතයට හේතු හදා ගන්නවා. ඒ නිසා මෙන්න මෙතන ඇති වෙලා තියෙනවා ඵල හේතු සංදියක්. ඵල හේතු සංදිය. මේ සංදියේ විශේෂත්වයක් තියෙනවා. මෙතන අතීත හේතු නිසා ඇතිවෙච්ච වර්තමාන ඵල ටික එතකොට එතන හේතුඵල සංදියක් හැදුණා. දැන් මේ තියෙන වර්තමාන ඵල වලින් අනාගතයට හේතු හදා ගන්නවා. එතකොට එතනදී ඒ හේතු හැදෙන නිසා එතන සංදිය ඵල හේතු සංදිය විදිහට දක්වනවා. දැන් මේ තියෙන වර්තමාන හේතු නිසා අනාගතයට
මේ ඵල ඇති වෙනවා. ඒ නිසා මෙතන ඇත්තට මෙන්න මේ කොටස අපිට එතන දක්වන්න පුළුවන් මේ සංදිය නැවතත් හේතුඵල සංදියක් විදිහට. ඉතින් මේ විදිහට ගත්තොත් මෙතන පැහැදිලිව පේන දේ තමයි මේ අතීත හේතු නිසා ඇතිවෙච්ච වර්තමාන ඵල වෙනස් කරන්න බෑ. නමුත් වර්තමාන ඵල වලින් අනාගතයට හේතු හදන එකට බලපෑමක් කරලා මෙන්න මේ නැවත අනාගතයේදී නැවත ඇති වෙන්න පුළුවන් මේ ප්‍රතිඵලය වෙනස් කරන්න හැකියාව තියෙනවා. අන්න ඒ නිසා මෙන්න මේ ඵල හේතු සංදිය. මෙන්න මේ සංදිය ඊටාම වැදගත් බුදුදහමට පදනම මේ පටිච්ච සමුප්පාදයේ චක්‍රය බිඳ හෙලන්න මූලික හේතුව ලබා ගන්න මෙන්න මෙතනින්. ඉතින් ඒ නිසා මෙන්න මේ සංදිය තමයි අතිශයින්ම වැදගත් කාරණේ වෙන්නේ. ඊළඟට අපිට මේකේ ඊළඟ අවස්ථාවක් විදිහට දක්වන්න පුළුවන් මේක මේ කාණ්ඩ කිරීමක් කරනවා මේ තියෙන පටිච්ච සමුප්පාදයේ තියෙන මේ මූලික කොටස් ඒ කාණ්ඩ කිරීම තුල නැත්තම් ඒකටම කියනවා මේක රාශි විදියට ඉදිරිපත් කිරීමක් කරනවා. එහෙම නැත්තම් කුලක විදියට ඉදිරිපත් කිරීමක් කරනවා. මොනවද ඒකට පදනම් වෙන්නේ? මෙන්න මේ කාරණා හතරමයි. අතීත හේතු, වර්තමාන ඵල, වර්තමාන හේතු, අනාගත ඵල. ඉතින් එතෙන්දී ඒ ආකාරයට ඒ අවස්ථා හතරට මේ තින්න යුගල් 12න් පද තෝරලා එකතු කරලා සමස්තය පද 20කින් ඉදිරිපත් කරනවා. ඉතින් ඒකට මම මෙතන කාලය දීර්ඝ වෙන නිසා වීඩියෝ එක අනවශ්‍ය විදිහට දීර්ඝ වෙන නිසා මම ඒක මේ වීඩියෝ එකේ කමෙන්ට් එකට ඩිස්ක්‍රිප්ෂන් එකට මම ඒක සඳහන් කරනවා. ඒ නිසා අපි ඒ 20 ආකාරය නැත්නම් 20 ආකාරයෙන් පොඩ්ඩක් මෙතනදී කතා නොකර මේ පටිච්ච සමුප්පාදයේ මෙන්න මේ කියපු ලක්ෂණ ටික මේ ඥානචිත්ත පටිච්ච සමුප්පාද ක්‍රමයේ තුල සංසාරික වශයෙන් මේ භව අතර සම්බන්ධය විස්තර කරන තැනට විතරක් විස්තර කරලා මම නතර කරනවා. ඉතින් මෙතනින් එහාට පටිච්ච සමුප්පාදේ යන්න තව වැදගත් කාරණයක් තියෙනවා. මේකේ අවබෝධයේ පැත්තටම යොමු වෙච්ච ඒක තමයි මේ පටිච්ච සමුප්පාදේ ණය ක්‍රමය දැන ගැනීම. ඉතින් ණය ක්‍රමය දැන ගැනීම කියන කාරණේ ගනිද්දී පටිච්ච සමුප්පාදේ ණය ක්‍රම 4ක් ගැන සඳහන් කරනවා. ඒකත්ත ණය කියලා කියනවා. හැම වෙලාවෙම මේ අවිද්‍යාව කියන එකම හේතුව මුල් කරගෙන මේ අවිද්‍යාවට මුල් වෙච්ච හේතු ටිකම තමයි පෙනී සිටින්නේ සංස්කාර විදියට. ඒ ටිකම තමයි නැවත පෙනී හිටින්නේ විඥානයේ විදියට. ඒ විදියට මේ එකම හේතුවකින් තමයි මේ කාරණය ඉදිරියට ගෙනියන්නේ. මේ භවයේ මේ චක්‍රය නැවත ඇති කරන්නේ. ඉතින් ඒක ඒකත්ත ණය විදියට හඳුන්වනවා. දෙවෙනි ණය ක්‍රමයේ විදියට නානත්ත ණය ක්‍රමය හඳුන්වනවා. එතෙන්දී පෙන්වන්නේ ඒක අවිද්‍යාවම තමයි සංස්කාර විදියට පෙරලෙන්නේ. හැබැයි එතකොට ඒක එකම සිද්ධිය වුණාට ඒකත්ත ණය දිශාවෙන් එකක් වුණාට මෙතන සිද්ධි දෙකක් විදියට කියන්නේ කාරණා දෙකක් විදියට තමයි යන්නේ. ඒ සංස්කාර ටික විඥාන විදියට යනකොට මෙතනින් ඒක මේ විදියට වෙනස් වෙනවා. ඒක තමයි නානත්ත ණය විදියට පෙන්වන්නේ. තුන්වෙනි ණය ක්‍රමයේ විදියට ව්‍යාපාර ණය විදිය කියන පෙන්නනවා. එතනදී පෙන්වන්නේ මේකට මෙතන ඕනකමක් නැහැ අවිද්‍යාවට සංස්කාර හදන්නේ. හේතුව නිසා මේක හැදෙනවා මිසක් මේක විශේෂ කරලා මේක හැදීමක් වෙන්නේ නැහැ. එහෙම නොවන නිසා තමයි මේකේ අනිත් පැත්තට මේකේ අවිද්‍යාව අඩු වෙනකොට මේවා එක එක අඩු වෙලා. ඒ කියන්නේ මේක අඩු වෙන පැත්තට යන්නේ. කුසල මූලික පැත්තට ගිහිල්ලා යම් දාක අව්‍යාකෘත කියන නිරෝධයේ පැත්තට යාම පවා වෙන්නේ ඒ නිසයි කියලා මට මානසිකාර වෙනවා. ඒකට අපි කියනවා අව්‍යාපාර ණය කියලා. ඊළඟට අවසාන වශයෙන් ඒව ධම්මතා ණය කියලා දක්වන්නේ හැම වෙලාවෙම මේ හේතුන්ගේ ප්‍රතිඵල විදියට මේ එකක් ඇති වෙන බව. ඉතින් මේ විදියට අවිද්‍යාව මූලික කරගෙන තිබිච්ච පටිච්ච සමුප්පාදය ඒ අවිද්‍යාව අඩු වෙමින් ගෙවෙමින් මේක කුසල පැත්තට සංස්කාර හැදෙනකොට කුසල මූලික පටිච්ච සමුප්පාදයක් වෙලා යම් අවස්ථාවක මේ අවිද්‍යාව ප්‍රහාණය වෙන තරමට මේවයි නිරෝධය වෙන විදියට මේ පටිච්ච සමුප්පාදය සකස් වෙන්න ගන්නවා. ඉතින් මේ කියන පටිච්ච සමුප්පාද ක්‍රම වලින්
මේකේ සම්පූර්ණ අවබෝධයට ගියයින් පස්සේ ඒ සත්වයා පෘථග්ජන භූමියෙන් පටන් අරන් එතනින් මිදිලා මේ කුසල මූලික පටිච්චසමුප්පාදයේ මට්ටමේදීම පෘථග්ජන භූමියෙන් මිදිලා සීක භූමියට ඇතුල් වෙලා මාර්ගඵල ප්‍රත්‍යක්ෂ කරන්න පටන් අරන් අවසානයේදී අවසාන මාර්ගඵලයෙන් රහත් ඵලයට ලක් වුණාම අව්‍යාකෘත පටිච්චසමුප්පාදයේ බවට පත් වෙනවා මේ සත්වයාගේ මේ සැකස්ම. එතෙන්දී සිදුවන්නේ නිරෝධයක්. ඉතින් ඒ විදිහට පටිච්චසමුප්පාදය මේ කියන සියලු ආකාර වලින් විස්තර කරන මේ මහා පුළුල් දර්ශනයක තමයි අපිට මේ පටිච්චසමුප්පාදය කියන කාරණය ඇත්තටම මේ දහම් සංකල්පයේ අති උත්තරීතරයි. ඉතින් මේක මේ අයුරින් අවබෝධ කර ගැනීමම මේ සසරේ අප කළ පෙර කළ උතුම් පින් ප්‍රත්‍යවීමෙන් උපනිශ්‍රේ වීමෙන්ම සිද්ධ වෙච්ච දෙයක් විදිහට ඒකාන්ත වශයෙන් දක්වන්න කැමතියි. ඉතින් දැන් මේ විස්තර කළ ආකාරයට බලන්න පටිච්චසමුප්පාදය අපි මේ විදිහට නිවැරදිව අවබෝධ කර ගැනීමෙන් අපි නිවැරදි සුතමේ ඥානය ලබාගෙන එය අපි මානසිකාර කරනවා නම් ප්‍රායෝගික ජීවිතයට අපි සතිපට්ඨානය තුල ඔබ දන්නා විදිහට අපි එය භාවිත බහුලීකතා කරන්න සතර සතිපට්ඨානය තුල සිහිය පිහිටවමින් අපි මේ සුතමේ ඥානය තුලින් ලෝකය දකින්න උත්සාහ කරනවා නම් ඒ අපිට ලැබෙන වැටහීම ක්‍රමක්‍රමයෙන් ඒක වර්ධනය වෙලා වැඩි වෙලා ඒක යම් කිසි විදියක නුවණක් බවට පත් වෙනවා. ඉතින් අන්න ඒ තැනින් අපට පටිච්චසමුප්පාදයේ තුල මේ පරමාර්ථ ධර්ම බිඳෙහිලා මේ රූපයත් නාමයත් වෙන් වෙලා මේ රූප පරමාර්ථ ධර්ම සකස් වෙන ආකාරයේ හේතු නිසා ඇති වෙලා නැති වෙන ආකාරයේ ඊට අනුරූපව නැත්නම් ඒත් එක්කම මේ නාම ධර්මතා ඇති වෙලා පැවතිලා නැති වෙන ආකාරය දැක්කහම මේවා රූප වශයෙන් නාම වශයෙන් නිවැරදිව වෙන් කරගන්න අර විදර්ශනා ඥාන දර්ශනයට යන්න හැකියාව ඇති වෙනකොට පටිච්චසමුප්පාදයේ තුල මේ රූප පරමාර්ථ නාම පරමාර්ථ වල ක්‍රියා කිරීම මනාව පැහැදිලි වෙනවා. මේ පැහැදිලි වීම තුළින් අපිට නිවැරදි දැක්ම සම්මා දිට්ඨිය කියන තැනට ඇති වෙන්න පත් වෙන්න පුළුවන්කම ලැබෙනවා. ඉතින් නිවැරදි සම්මා දිට්ඨියට පත්වීමම තමයි අපිට මේ මාර්ගයේ ඉදිරියට යන්න ලැබෙන පිටිවහල. ඉතින් හැම වෙලාවෙම රූප පරමාර්ථවල යථාර්ථය නිවැරදිව අවබෝධ කරගන්න තහම හැම වෙලාවෙම අපිට ඉතිරි වෙන්නේ නාම පැත්තෙන් නැත්නම් හිත පැත්තෙන් මේ රූප වලට මේ ධර්මතාවලට දීලා තියෙන වටිනාකම නැත්නම් ඒවා උපාදානය කරගෙන ඉන්න බව තමයි ඉතුරු වෙන්නේ. ඉතින් අපිට මේ පටිච්චසමුප්පාදේ වටහා ගන්න අර උපාදානය අඩු කරගෙන ගිහිල්ලා යන තැනට අඩු වෙන තැනට මානසිකාර කරන්න භාවිතා බහුලීකතා කරන්න පුළුවන්කම ලැබෙනවා. ඉතින් ඒ හරහා වෙන ප්‍රතිඵලය රූප අපි අභිධර්මයේ දුනකට දැනගත් හැම කෙනෙකුටම වගේ හේතු වාසනා ගුණය තියෙනවා මේ රූප පරමාර්ථ බිඳහෙලා ගන්න නාම පරමාර්ථ දැක ගන්න. නමුත් නාම පරමාර්ථ පැත්තෙන් හිත පැත්තෙන් තියෙන ඇති බව ලෝකයේ දකින්න ඒ සැබෑ ඇති බව නැති කරගන්න. දැන් මේ ඇති බව කියන එක කොහොමද ඇති වෙලා තියෙන්නේ? දැන් රූප පැත්තෙන් රූපය ඇති වෙලා නැති වෙලා යනවා. ඒ ඇතිවීම හා නැතිවීම කියන එක දැනගත්තට හිත පැත්තෙන් තවමත් ඒ රූපය තියෙන දෙයක් විදියට අරගන්න තියෙන ස්වභාවය කියන දේ. රූපය ඇති වෙලා නැති වෙනවා. නමුත් හිත පැත්තෙන් ඒ ඇති වෙලා නැති වෙලා යන රූපය පුද්ගලයෙක් හෝ නැත්තම් දෙයක් හෝ විදියට තියෙනවයි කියලා ගන්න එක. ඒක හුරුවක්. සංසාරේ පුරාම අරගෙන ආව හුරුවක්. මෙන්න මේ හුරුව තවදුරටත් ඒකට ලොකු වීරයක් ඕනේ. එතනින් ඒක අඩු කරගන්න. ඒක අඩු කරගන්න පැත්තට යනකොට මේ රූප පැත්තේ තියෙන ඒ යථාර්ථය ක්‍රමක්‍රමයෙන් පැහැදිලි වෙලා නාමපත්තෙන් තියෙන ඒකට තියෙන උපාදානය ක්‍රමක්‍රමයෙන් අඩු කරගෙන ගිහිල්ලා අන්තිමට
යථාභූත දර්ශනය මේ හැම දෙයක්ම ඇති වෙලා නැති වෙීමේ අවසාන යථාර්ථය එනම් උත්පාදනය නොවීම කියන එක. ඒක පුද්ගලයාගේ අනුත්පාදය වගේම ඒ පුද්ගලයාට තිබිච්ච ලෝකයේ අනුත්පාදය කියන දෙආකාරයෙන්ම මේක වටහාගෙන මේ සංස්කාර ලෝකයේ යථාර්ථය සංකතය නිවැරදිව දැක ගන්නමින් එතනින් ඒ අනුත්පාදයට යෑම නැත්නම් අසංකතයට යෑම කියන එක සිද්ධ වෙනවා. ඉතින් ඒකට මේ පටිච්චසමුප්පාදය පිළිබඳ මේ දැනගත්තදී සුතමේ ලබාගත් නිවැරදි සුතමේ ඥානය ඇත්තටම සුතමේ ඥානය තමයි ඒක නිවැරදිව දේ අපි ඒක නිවැරදි සුතමේ ඥානය කීමේ පදනමක් නැහැ. ඇත්තටම සුතමේ ඥානය කියන්නේම මෙන්න මේ නිවැරදි දහම් විවරණය මේක අපි හරියට දැනගෙන භාවිතා බහුලීකතා කිරීමෙන් අපිට මේ කියපු තැනට සම්මා දිට්ඨියටපත් වෙලා එතනින් මේ මාර්ගයේ ඉදිරියට ගිහිල්ලා ප්‍රතිඵල ලබා ගන්න කියන පුළුවන් කියන තැනටම යන්න අපිට හැකියාව තියෙනවා. ඉතින් මේ ලැබිච්ච උතුම් මනුස්ස ජීවිතේ මේ ලැබිච්ච ෂණය අපතේ නොයව මම හැමදාම මගේ බොහෝ වීඩියෝ වල මතක් කරලා තියෙනවා සරියුත් තෙරණුවන්ගේ සරියුත් මහරහතන් වහන්සේගේ අවවාදය. ඉතින් මේ මොහොත අපතේ නොයවා සංසාරයත් එක්ක සංසන්දනය කරා මේ මොහොතක් වෙනි මේ මනුෂ්‍ය ජීවිතේ මේ ලැබිච්ච අවස්ථාව අපතේ නොයවා මාර්ගයේ ගිහිල්ලා යම්කිසි ප්‍රතිඵලයක් ගන්න තැනට අපි ගිහි වෙන්න පුළුවන්. මම වගේ ගිහියෙක් වෙන්න පුළුවන්. ඒවා එහෙමත් නැත්නම් පැවිදි ජීවිතයක් ගත කරන උතුම් ජීවිතයක් ගත කරන නැඹුරු වෙන කෙනෙක් වෙන්න පුළුවන්. අපි ඒ ඔස්සේ අපි හැමෝම ගිහි පැවිදි ભેදයක් නැතුව මේ මාර්ගයේ ගිහිල්ලා මේ ප්‍රතිඵලය ලබාගෙන මේ බුද්ධ ශාසනය ජයග්‍රහණය කරගන්න අපි හැමෝම උනන්දු වෙමු. ඉතින් ඒක තමයි අද මේ වැඩසටහනේ සමස්ත ඉදිරිපත් කිරීමේ සාරාංශය. ඉතින් මම හිතනවා ගුරුතුමා අපිට දීපු දහම් පරියායට දහම් සංග්‍රහයට යම් සාධාරණයක් මගේ ඉදිරිපත් කිරීමෙන් ඉටු කළා කියලා. ඉතින් මේ පුණ්‍යානුමෝදනාවත් මෙතනින් මා පෙර සඳහන් කර සියලු පාර්ශවයන්ට ලබා දෙමින් මෙතනින් මගේ ඉදිරිපත් කිරීම අවසන් කරනවා. සියලු දෙනාට තෙරුවන් සරණ ප්‍රාර්ථනා කරනවා. බොහොම ස්තුතියි.